මේ අපි මේ සතර සතිපට්ඨානයයි කියන සිතුම මඟ මේ සතිපට්ඨානයේ වැඩිමෙන් අපට ලැබෙන ආනිසංස තමයි අපි ශ්‍රවණය කරමින් යන්නේ. සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස සෞඛ්‍යලසුන් නැතිවීම පිණිස මාර්ගඵල අධිගම නිර්වාණය සාක්ෂාත් කරගන්න. මේ සතර සතිපට්ඨානයේ වහල් වෙන්නේ ශෝකය නැති කරගන්නට විරාගකයේ ආනන්ද බව පොළොවේ දහගෙන අnder බව එරළි කෙරළි අnder බව නැති කරගන්නට ආයසන දුක් නැති කරගන්න. කායික දුක් මුල් කරගෙන අවතිනා වූ දුක් ස්කන්ධය ගැන අවබෝධ කරගන්න. ජාති දුක් අවබෝධ කළා. ඊළඟට ජරා දුක්. ජරාව කියන්නේ දිරීම කියන අර්ථය. ඒකට කියනවා ජරතා රෝගය. මේ ලෝකේ හටගත්ත ඕනම වස්තුවක ස්වභාවය තමයි දිරණ ස්වභාවය. ඒ ජරතාව. අන්නේ දිරණ භවයේ මේ සත්‍යයන්ට පිළිගන්නේ ලබා බලන්න කරුණ කාලේ මොනතරම් ප්‍රියමනාප. හැබැයි වයෝවෘද්ධ වෙනකොට අම කළු වෙලා රැලි වැටිලා දැන් වල මුල්ලි හතගෙන විකෘති වෙලා යනවා. ජලතාවට පත් වෙනකොට වයෝවෘද්ධ වෙලා නිරුද්ධ ගන්නකොට බෑ. මහා දුකටපත් වෙනවා. මේ අත් දන්නවා ආරියපුත්‍ර මහ රහතන් වහන්සේ පොඩිම මල්ලි මේ ජරතාව අවබෝධ කළා තමයි මහා නෝන. කවුද? රේවත කුමාරයා. ආරියපුත්‍ර මහ රහතන් වහන්සේට මල්ලිලා 3යි නංගිලා 3යි තියෙනවා. ඔක්කොම කවුරුද හම්බෙන්නේ? ආරියපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රධාන සහෝදරයෝ 3 දෙනා 6 දෙනෙක්ම බුද්ධ ශාසනය මහානුවර. ඉතුරුනේ 7 ඇවිල්ුවේ රේවත කුමාරයා. දැන් ඉතින් අම්මා තාත්තා හිතනවා මේ කුමාරයාත් මෙහෙම හිටියොත් එහෙම මහානුවර. ඒකින්ද 7 ඇවිල් දීයෙන් විවාහ කරලා දෙන්න ඕනේ. බලන්න ගස්සෙල් දානවා නේ අවුරුදු 7න් විවාහ කරලා කොහොමද එහෙම තමයි ඉන්දියාවේ අද වුණා ඉපදෙනකොට සමහර බාර කරලා එහෙම තියෙනවා මම හිතන්නේ ඒකාදෙකින් හොඳයි එයි දැන් ඉන්නව කොල්ල දිහා බලන්න දවසකට කෙල්ලෝ 40කින්වත් SMS. ඔය ඉන්න බලන්න කොහොමද බලන්න ඕනේ. එල්ලන්ට 60කින්වත් SMS. හැබැයි ඒකට නැති. පොඩි කාලේ නම් එකට නැති. ඉන් කොහොමයි බ්‍රාහ්මණ සමාජ දෙන්නේ අද තියෙනවා ඉතින් මේ බ්‍රාහ්මණ පිරිස. ඉතින් මේ අවුරුදු 6 රේවත කුමාරයා ඒ අම්මා තාත්තා ඒ ළඟ සමාන කුලයක අත්‍යවිධී තවත් දියණියක් කතා කරලා දැන් විවාහය පත් වෙලා දැන් අර ඒ දියණියගේ ගෙදර උත්සවයේ කියන කැඳවාගෙන ඉන්නවා. දැන් ඉතින් ඔක්කොම වැඩ ටික අවසන් කරලා මඟුරුගේ වැඩ අවසන් කරලා දැන් එන්න බැහැ. මනමාලි ඉස්සරහින් යනකොට ගන්නේ. අර මනමාලි අර ඉන්න ඔක්කොම වදිනවා. වදිනකොට මේ මනමාලියේ ලොකු අම්මා. වදිනකොට කියනවා මිත්‍රියට වගේ දීර්ඝායු ලැබේවා. එන ආර්ථික වගේ දීර්ඝායු. රේවත කුමාරයාට මේක හොනන පස්සේ ඒ මිත්‍රිය කොහෙද ඉන්නේ කියලා. මේ ගේ ඇතුලේ ඉන්නවා. මට බලන්න පුළුවන්. පුළුවන්.
එහෙනම් මම එක මෙයන්ද කියලා ගන්න මෙතනින් බලන්න යනකොට හිතනවා මෙතනින් බලන්න දෙන්න දෙකක් හොඳයි කියලා ඒක කරන්නේ. නෝරයලා බලනකොට අවුරුදු 120ක් විතර ඇඳ උඩ හිම්මම නිදාගෙන ඇටසැකිල්ල විතර ඒ තරම් එක ගෙල්ලා වකුටු වෙනා මල මුත්‍ර දිහින් අටගෙන පෙරාද දත් මේ ගොරෝ වෙහිදී සොටු එළියට එනවා ගොරෝ මැස්සොත් වහනවා දැන් මගුල් ගෙදර ඉඳ බින ගානකින් හොදලා නාවලා අයි වපරන් වෙලා දැන් ඉතින් මේක දැක්කට පස්සේ රේවත කුමාරයාට මහා සංවේගයක් ඇවිල්ලා අහනවා මේ දීර්ඝායස ලැබේවා කියලා කියේ මෙහෙම වෙන්නද මේ කුමාරිකාවට දීර්ඝායස ලැබේවා කියේ මේ විදිහට ඕකේ එතකොට මේ කුමාරිකාවටත් එහෙම වෙනවද ඕ මේ කුමාරිකාවට එහෙම මටත් එහෙම වෙනවද ඔබටත් වයින් කියත් නෝ එතකොට මෙතන නම් මගේ අලියල තුන්දෙනා යක්කල තුන්දෙනා මහණුනේ මෙවකට කරනවා එහෙනම් මටත් මේ ගිහි වාසයෙන් නැති වෙනක් මේ ගිහිගේ හැරපියා කියලා බුද්ධ ශාසනය මහණුනේ අධිෂ්ඨාන කරගෙන අරක හිතේ සායන ජරා විදුත දැන් සිතාර්ථ කුමාරයා ඉන්නේ කැරී මාළේ මල්මියක් දැකලා අපි ළඟ මහනුභාව ඇති වෙලා ආයෙත් හිතුණා නේ ඒත් මේක අතාරින්න ඕන කියලා හිතුවේ අන්න නුවණනේ දැන් ඉතින් දැන් කරත්ත 200ක් විතර ඉතින් එනවා මකුලේ පෙර හැරියා මේ රේවත කුමාරයා අර මනමාන කියන ඇහවත් කරලා බලන්න බුම්මදනවා කියනවා අර නරමි තමයි මෙහි කරන්නේ අවුරුදු 7. ඒකත් මම හරත් වෙන අවස්ථාවක් කියලා එළියට ගියා. ඉහළ ටික වෙලාවකින් ආවා. ආයෙත් ටික දුරක් ගිහලා හරත් වෙන අවස්ථාවේ එළියට. ආයෙත් ආවා. දැන් මෙහෙදි විතරම එනවා මොකද කියන්නේ? කෑමක්වත් නරි රාමුණා මේ බඩ යනවා කියන්නේ කියලා අත් හිතාගෙන යනවා. තුන්වෙනි පාර එහෙනම් ගියා. එහෙමම දුවගෙන යන්නේ කැලේ ඇතුලේ මාරන්නේ. ඒ වෙනකොට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට දැනුම් දීලා තිබ්බා. මාගේ පොඩිම මල්ල යහවල් දවසේදී මේ විදිහට මහාන වෙන්න වෙනවා එනකොටම මහාන කරා. දැන් මේ රේවත කුමාරයා යනකොට ආරණ්‍යයට යනවා වික්ෂුන්ගෙන් අහනවා. වික්ෂුන් අහනවා කවුද? එලාදී කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා මම දන්නේ නැහැ. මගේ අම්මා තාත්තා දන්නේ නැහැ. හැබැයි මගේ ලොකු අය තමයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. දෙවැනිය තමයි තුන්ද මහ රහතන් වහන්සේ. හය දෙනාගේම නම් ස්වාමීන් ඉක්මනට මාව මහාන. ඒ වෙලාවේදී සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ අවසරේ මා ඉක්මනින් මහාන කරා. මහාන කරන් පස්සේ හිතනවා දැන් මම මෙතන හිටියොත් මේ අම්මා තාත්තා මෙලාමනක් හොයාගෙන ඉන්නවා. මා උස්සකරේ කියලා යදුම් 400ක් දුර ඈතට ගියා කියලා. කදිරවණී කියන වනාන්තරයේ ඉඳලා අය වයෝවෘද්ධ වෙච්ච අර ජරතාවටපත් වුණ ජරාවට දිරීමට පත් වුණ කය මරණය කරලා අනිච්චාව සංඛාරා උපාද වයමිනෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති තේ සම්මුඛ සියලු සංස්කාරය අනිත්‍යය හටගත් සියල්ල නැතිනවා හටගත් දේ නැතිවීම මේ ලෝක උතුම්ම සැපය. හට ගැනීම නැතිවීම උතුම්ම සැපයක් ඒ සැපේ තමයි නිවන් සැපය. එයයි මේ ලෝකෙදී උතුම්ම සැපය කියලා දකින්නකොටම සෞඛ්‍ය සුන්නතා මහරහතුන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා සඳහන් කරනවා. දැන් බලන්න අපි ළඟ මේ ජරාව ඇති වෙන තවත් හැබැයි
අපිට මේක අත්හරින්න හිතුණා. හිතුණාද නෑ? මොකද්ද ජරාව? යාතේසං තේසං සත්තානං කම්මි කම්මි සත්තනිපාණි. ඒ සත්‍යං ඒ සත්තනිපාණ ජරා වෛද්‍ය ජීවනිකා දිරීම කණ්ඩිච්ඡං දත්තට කැරීම පාලිච්ඡං කෙස්ලොමිදීම වලිත්තවතා සමරෙන්න ආයෝනෝ සංඛානි උපන් ආයත හානි ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉන්ද්‍රයන්ගේ ක්‍රියා කීන දැන් ඇස් පේන්නේ කන් ඇහෙන්නේ දැන් ඉතින් කාට දාන්න වෙනවා නේ කන් ඇහෙන්නේ දුනතවනා දාලා දෙන්න වෙනවා දැන් නැගිට ගන්න බෑ දෙන්නේ එකට අල්ලලා තමයි නැගිටවන්නේ නේ ඕමයි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයමුත්තති පිටේ ජරා මහණනි මේකටයි ජරාව එහෙනම් මේක දැක්ක කටි මේකට කලකිරීම ඉපදීම දකින්නකොට ඒකට කලකිරීම නේ වයසට යන දකින්නකොට ඒකට කලකිරෙනවා ඥාන හැබැයි මොඩියෝ නම් කිව්වමයි පහ නේ ඇයි මෙයාට දානි දුන්නාම ආම්දුර මොනවද දෙන්නේ මේ මොනවද දෙන්නේ ආම්දුර ඉච්ඡිතාං පච්චිතාං දුයං වික්කමේව සමිද්දතු සබ්බේ පුරේන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසෝ යථා කිවගාම ආල්කි විවිලෝකේ මොනවද ඉච්ඡිතාං යමක් හිතයිද පච්චිතාං යමක් පතයි කිප්පමේව සමිද්දතු වායිස්ත වේ කොයි වගේ යම්සේ පුරපක්ෂයේ චන්ද්‍රයා දිනෙන් දින වැඩෙනවා වගේ සියලුම සබ්බේ පූර්ෙන් සම්පූර්ණ සියලුම බලාපොරොත්තු සම්ලෝපන්න නැතිය පුරපක්ෂයේ හඳ දිරෙනවා වගේ ඉෂ්ට වේවා කියනකොට සාදු මෙහලයිද මොනවද තියෙන බලාපොරොත්තු දරුවගේ අධ්‍යාපනය හඳ ලැබේවා නේ ඉගෙන දොස්තර කෙනෙක් ලැබේවා දුවට උදාහරණ නියමයි ඊට පස්සේ ණය හැම තියනවා නම් ඉක්මනට ඔය ටික ගෙවා ගන්න දෙනවා මේකට කියනවා නම් හොඳ වේවා නේ ඊළඟ ආත්මෙ දිව්‍යලෝකේ අන්තිම දේවා ඕවා තමයි මෙයාලා හිතන්නේ නේ ඒකෝ වාදගම ඉන්න වෙල කියනවා ආම්දුරනි දුව බලන්න මනමාලියෝ කීප දෙනෙක් ආවා කවුරුත් කැමති නෑ ඇයි දන්නේ පුදුරන ආම්දුරනි මේකට මොකක් හරි දෙයක් කියනවා නම් කියන්න ඉතින් කොච්චර හොඳ වැඩක්ද කැමති නොවන තාක් හොඳයිද ඉතින් ඒ මහාන වෙනවා නේ දැන් මේක මේ අම්මට වද අපි ආහාර කරන්නේ අල්ලෝතාව කරන්නේ එහෙම තණ්හා ඉතින් ඕවා තමයි මෙයාලගේ චිත්ත සාපල ඒ කියන්නේ දුකම තමයි පතන්නේ හැබැයි අම්මට මතක නැහැ තමන් විවාහ වෙලා විඳපු දුක මව කුසල දරාගෙන රැය නිදි නැතුව දරුවෝ හදනකොට කැතකුණු අතගාමි ස්වාමියා වැරදි වැඩ කරනකොට ඒ ප්‍රශ්නවලදී බීලා ඇවිල්ලා කරදර කරනකොට ගහනකොට බුටි බැට දෙනකොට ඒ අම්මා විඳපු දුක මතක නැහැ විවාහ වෙච්ච දවසේ ඉඳලා සැකෙන් හිටපු විදිය මතක නැහැ ඒ අම්මා සැකේ නෙවෙයි සැකේ ඒ ටික මතක නැහැ අර ගින්දර දැන් මොකද කරන්නේ නම කිව්වා ඔය දුක අම්මේකට තේරුණා නම් දුව වාකලදී තාත්තා ගිහි ජීවිතේ විඳින දුක තේරුණා නම් විවාහ කරලා ඉස්සාපත දෙන්නේ ඔය ටික තේරුම් ගත්ත බුදුරජාණන් මල්ලි අද මහානමේ අද කතාව වලින් යනකොට අරන් ගිහින් මහාන කරනවා නන්ද මොහොත තමන්ගේ පුතා අරන් ගිහින් මහාන ඇයි දුක අවබෝධ අපි නම් හිතන්නේ මේක දුකයි ලෝක සැපයි පැත්තයි වැරදි ඉතින් අපි දුක මේක නිසා හිතනවා පතනවා බලාපොරොත්තු වෙනවා ප්‍රාර්ථනා ඉතින් හැමදාම දුකේ ගිනි වාසය කරන බවයි ඊළඟට ව්‍යාධි දුක
ලෙඩ හැදෙන එක බලන්න ඇස් ලෙඩ, කන් ලෙඩ, නහය ලෙඩ, දිව ලෙඩ, කය ලෙඩ, මනස ලෙඩ, දත්වල ලෙඩ, අමේ නොයේ කබර කියයි, නොයේ ස්තෝරි කියයි, ධර්ම රෝග නොයේ මම දැක්කා මේ නුවරින්දලා අපි මලදාම්බර ලාරන්නට යන්න බස් එකේ නැගලා ඉන්න වෙලාවේ එක්කෙනෙක් ඉන්නකොට බස් එකේ එනවා. දැකලා ඇති මෙයාලා. ඇඟ පුරාම ගෙඩි. මේ අම්මා දැනම බඩු පෙල්ලුවා වගේ ඈ මුන්ති නිකන් ජෑන් ගෙඩි වගේ අඹරට වගේ ඊටත් වඩා ලොකු ඇපල් ගෙඩි වගේ ලොකු ගෙඩි සිරෝ මුළු එක පුරාම. ඔන්නේ වලින් මෙහෙම ගෙඩි එළියට ඇවිල්ලා. කෙතු ටින්ගයි. යටිපතුලේ හිටන් ගෙඩි මම දැක්කා. දැන් මම ඔය වගේ කෙනෙක් දැක්කම හුදර බලනවා. මම දැක්කා මෙහෙන් උතාගෙන ලේ වහිනවා, සැරව වහිනවා කකුලේ ගෙඩි උතුරලා. ඉතින් අර කන්න නැතුව නිදම ගියා. වත් එකට නැංගා ඉස්සරහා ගොඩේ. මෙයාගේ දුක කිය මේවා පෙන්න ඉන්නවා කවුරු හරි දුන්නේ. සතෙන් කවි. පාස්තාවලෙන් බහැරගියා. හැබැයි අරුණ කෙලෙත් එහෙම නෙන්නා. අර විශ්වවිද්‍යාලවල එකතු කරන්නේ වෙන්නේ හැට අරගෙන මේ ආම්මේ දැනගන්න දෙන්නේ මේ වගේ නේ 10 කොලක් අලනවා නේ ඕවයන්ට මොකද කරන්නේ බාහිර කරනවා ටිකයි දෙන්නේ එහෙමයි කරන්නේ ඉතින් සක්කාල කැටේ පස් එකෙන් පුරුදු කරනවා ඇයි අර ඇහැ පිනවෙන්න දර්ශන මාත්‍රයෙන් ඇහැ පිනවුණා. ඒ පිනවීමට දුන්නා මිස අර අසරණ කෙනාට දුන්නා නෑ. අර බලන්න එයාට එතකොට අර දුක නිසා ලැබීමේ වාසනාව ඔන්න ඔය වගේ රෝගී වෙනවා. අපි දැකලා තියෙනවා කකුල ඉදිමිලා බරවා. මට මතකයි මම මේ දුක ගැන දකින්නම ගියා පිළිකාරවල. අපු පිළිකාන්තට ගිහින් අපු පිළිකායතන සමහරුගේ කටවල් මෙහෙම ඔක්කොම වාගේ ඈ දැන් කෑම ගන්න බෑ මෙතන හිල් කරලා බටේකින් තමයි දිය කරලා දෙන්නේ බටේකින් දිය කරලා දෙනවා දැන් බටේකින් දිලැත්ත මේ දවසකට බත් ටික දෙක තුනක් ආවා දැන් යට නැකිල්ල බෑරිනා කරන්ට් එක අල්ලලා මුළු වෙන්ගම කල් වෙනවා එදා උඩ පෙරේ වගේ දාලා හැබැයි ඔය හැමදාම දොස්තරලා තියෙනවා දිනම දකින්න ගානක් නේ අන්න පේනවා මොහේ නිසා දුක පෙරුණත් වැටෙන්නේ නැහිලා තියෙනවා මම කියන්නේ දොස්තරලා තමයි ඉක්මනට රහත් හැබැයි වෙන්නේම නැත්තේ ආරක දැක්කම දැන් ඔළුවට ගන්නේ නැහැ මොහින් වෙලා. පේන හොඳට පේනවා. හැබැයි නුවණ නැහැ. අන්න එතකොට එක්කෙනෙක් මම දැක්කා පිළිකාවක් ඒක මොන පිළිකාවක් දන්නේ පිළිකාවට බලන්න යනකොට මම දැක්කේ එක කකුලක් ඉදිමිලා තිබ්බා මගේ මේ ඇඟ විතරම කකුල එයාගේ උඩ තියාගෙන හිටියේ මම එනකොට මම හොඳට බලාගෙන. එයා ඒකේ වේදනාවෙන් මිදම. සමහර දොස්තරලට හොයාගන්නත් බෑ මේ ලෙඩ. හොඳයි. සමහරුගේ කකුල් කපලා සමහරුගේ ඇස් තුණු වෙලා කනුව පිටින් ගලවලා අයින් කරලා. ඔය වගේ. ලෙඩ. සමහරුගේ වකුගඩු දිය වෙලා යනවා. සමහරුගේ පෙරහැරි දිය වෙනවා ආතරයිටිස් කියලා සමහරුගේ ඇට මේ ඉදි වෙනවා නොඑක් රෝග හන්දිය ඇතුලේ කැක්කුම් එඟ පුරහන් ගෙඩියනවා ඔය අපි දන්න මෙරිනාන් කියන යම්ෙක් හිටියා කොන්ද ගෙඩියක් ආවා කණු ගෙඩියක් අනුරාධපුර ස්පිතාලේ මේ ඔපරේෂන් කළා මේ මැද ඇඟිල්ල ගන්න මහත කණුව 64 දින කර ගෙඩියේ ඔන්න සබහා සමහරු වමනේ දානකොට කණු ගුලි වමනේ. සමහරු මල පහ කරනකොට අඩිය දෙක දිග කණුව වැටෙනවා.
टैन पाउडर गगा पिටින් ලස්සන කරන ඔන්න ඔය එළියේ ඉතින් නානාවිද රෝග අංශභාග කියන්නේ පිළිකා කියන්නේ භගන්දරා කියන්නේ නම් වලින් දන්නේ නැති රෝගයක් ඔය මරණ කඩන අපි ඉන්න පන්සලේ යාමැත්තේ ගමක පන්සලක් තියෙනවා ඒ පන්සලේ ආම්දුරන ලෙඩක් හැදෙනවා අවුරුදු කාලෙකට හැදෙන්නේ මුළු ඇඟම කළු වෙනවා කළු වෙලා ඇඟ ඇතුලේ මැස්සෝ జాතියක් එළියට ඇවිල්ලා ඉබිලේ මේව හැම බලාගෙන මස් හැම බලාගෙන ඉන්නට ඇවිල්ලා මේ මූණෙන් බෙල්ලෙන් පපුවෙන් බඩෙන් හැම තැනින්ම අර මෙරුව එනවා වගේ ඇඟ ඇතුලේ තත් වෙවිලි බලන්න එතකොට ඇතුලේ ඉඳලා මේක හාරගෙන එළියට එනකොට කොච්චර කැප්පුමක් දැන් අපිට ඕක වෙන්නේ ඒ ස්වභාවයෙන්ම යුක්ත මාංශකයක් අන්න ඒකට ව්‍යාධියක් මහා දුක එතකොට අපි මේ පරිහරණය කරන්නේ මොකක්ද මහා දුක ජාතික ජරාවික ව්‍යාධි ඊළඟට මරණ අපි දන්නවා සමහරු උපා වයසෙන් අවුරුදු 80 90 ගිහිල්ලා මැරෙනවා. සමහරු ඉන්නවා ලෙඩ රෝග ආබාධ නිසා මැරෙනවා. සමහරු වාහන වලට යට වෙලා සප්ප වෙලා මැරෙනවා. මේ ළඟදී මරණම් කඩවල එතන හෝටලයක් කරගෙන ඉන්නවා ඒ ගෙදර ගෑනුෙක් කියන උදේ පාන්දර නැගිටලා මල් පූජා කරන්න මල් කඩන. එතකොට ඔය ඈත සම්බන්ධවට පැත්තේ වෑන් එකක් කොහමද යන්නද යන ගම මෙතනින් යනකොට නිින්ද ගියා. වාංගුව තිබ්බේ වාංගුව ගන්න නිින්ද ගින්න බැරි වුණා. බලනකොට අර මල් ගහන මල් කඩගෙන හිටපු කෙනාට ගිහින් හැප්පුණා. එහෙම වැටෙනකොටම ඔළුව වාහනේ වැදිලා ඔළුව කට්ට ගැලවිලා මොළ කෑලි පාර පුරා. ඉතින් ඔන්න සෝභා. ඒක අම්මයි දුවයි බයික් එකේ යනවා දුව තමයි බයික් එකේ යන්නේ. ටිකර එකක් ආව හැප්පුණා. දුවයි බයික් එකේ ඇත්තට විසිරුණා. අම්මගේ මෙතනින්ම ඔළුව ගැලවිලා. අර දුව අර ඔළුව අතට අරගෙන හඬනවා ඇස් වලින් මොනවද කියනවා තාම මෙරෙන්නේ බලන්න එතකොට මේ සත්‍යයට විඳින්න වෙන විදි සමහරු මහා භයානක විදිහට මරලා සමහර කාලවල ලංකාවේ තිබ්බනේ අතපය වැදලා එංගට ටයර් දාලා පෙට්‍රල් දාලා බීසියම අමු නේ එතකොට මොනවා වෙනවද අපි නම් දන්නේ නැහැ අපි ඉස්සෙල්ලත් නැහැ නේද ඔය කට්ටි කියවුවා එකෙන් කියනවා යන්ති ඒ වගේ වැරදි ඒ බීසන කාලේ කට්ටි අල්ලගෙන ගිහලා තොරතුරු ගන්නට ආමියකින් මොකද කරන්නේ දුදෙන් දා බටයක් යවලා බටයෙන් කටුකම්බියක් කරලා බටේ එළියට අරගෙන කටුකම්බිය කරකවනවා කීපිය කටුකම්බිය කරකවලා ඇදලා ගන්නවා ඒක බඩවැල් ටිකක් තේරෙන්නේ ඒවා බුදුරජාණන් වහන්සේ චූල දුක්ඛප්පං සූත්‍රයේ මනාව පෙන්නනවා ඒ ඔය විදිහට මේ සත්‍යය දැන් යුද්ධ කාලේ අපේ හමුදාවේ ළමයි අල්ලගෙන ගිහිල්ලා අමාරුසික විදිහට වල තියෙනවා. ඔක්කොම මරනවා. දැන් අපිට විතරක් ආවේ නෙමෙයි ඔය අද අපි ඔය විදින දුක් සත්තු අද විදිනව බලන්න. කුකුල මරණ තැන්වල කෙලින්ම කකුල් දෙක බැඳලා
කෙලින්ම දානවා විශාල කුණුවතු නියම තියෙන උඩට. එහෙම්ම පිට. මම සමහර කට්ටිය මම දැකලා තියෙනවා කකුල් දෙක බැඳලා කකුල් දෙකෙන් පාගන මේ නටන උණුවතු වලට මොන තරම් වේදනාවක් මේ තමයි උගුල් මාස් කියලා දෙන්න පාය ඒක කියලා දෙන්න බලන්න අනුන්ගේ දුක් වේදනාවක් මේක ඇතුළට ඔබා ගන්නවා. ඔන්න බබා ඔය සත්තු අමානුෂික විදියට මැරෙනවා. ඒත් මරණ දුකයි ඒ සත්‍යයේ කර්මයෙන් විපාක. ඔළුවට මොන වතුර පැහැදේවා වක් කරලා මරන්නේ එයත් සසරේ පෙරලා අනිත් පැත්තට කරපු දේ විපාක දෙනවා. නොවේ වාගේ වඩා හරියන්නේ. එයාම කරන්නේ. සමාරෝග කරන්නේ. ඔය අපිට මතකයි අපි ඔය අධිකාරිකම ඉන්න වෙලාව ඒ ගමේ ගෑනු ළමයි විවාහ වුණා. අවුරුදු 17ක් විතර ඇති. ස්වාමියා අවුරුදු 27ක විතර ගමේ ඉන්න මදාවි ළමයි බීලා ගෙදර ඇවිල්ලා අර ගෑනු ළමයට බුද්ධි වැට දෙනවා. අවුරුදු දෙකක් ඉවසගෙන හිටියා. දැන් මාසායක දරුවෙකුත් ඉන්නවා. හරියටම ජනවාරි පළවෙනිදා පන්සලට ආවා කියලා බුද්ධි වැටෙද්දී ගෙදර එක්කරන ගිහිල්ලා දොර පොල්ලෙන් ගහලා අපකට. අන්තිමේදී දැන් මෙයාට මේක දරා ගන්න බැරුව ඉවසගෙන හිටියා. අම්මා තාත්තා නැහැ මිත්තනිය ළඟ හැදිලා තියෙන්නේ. අන්තිමේදී මෙයා මොකද කළේ? එක දවසක් බීලා ඇවිල්ලා ওই දින අමානුෂික විදියට පහර දුන්නා. මෙයාට දරා ගන්න බැරිව දරුවා හිටියා පැත්තකින් කියලා එහෙම්මම ගේ ඇතුලේ තිබ්බ ලාම් තෙල් කෑන් එකම ඔළුවෙන් ගියාම ගින් නලාගෙන ගින් තියනවා. දැන් එතකොට මේ ගිනි තියාගත්තයින් පස්සේ මුළු ඇඟම ගිනි ගන්නවා ඒත් කෑ ගන්නවා. මහත්තයා එළියට වෙලා බැලනවා. ඇයි අර ගින්න මුළු ඇඟම පිච්චිලා යනකොට තියෙන වේදනාව විඳ ගන්න පුළුවන් වුණා. අර කාලයක් තිස්සේ විඳපු වේදනාව විඳ ගන්න. එතකොට ඊට වඩා පීඩනයක තමයි ඉඳලා තියෙන්නේ. ඒක කොහොම මිනිස්සු ඉන්නවා. අතුලට යනකොට කොහොම මානසික අනන්ත වේදනාවන් වලින් මිදෙනවා. සසරේ තකුසල් කරලා ඉපදිලා ඒ අකුසල් විඳවනවා. හැබැයි එහෙම මිනිස්සු තමයි ධර්ම මාර්ගෙට එන්නේ නැහැ. ඒවා විඳ විඳ තවත් මොකද කරන්නේ? ඊළඟට මොකක්ද වඩා ගන්න. ඒක ඔය විදිහට ඊට පස්සේ මේ නෝරිස් විස්තාලෙට ගෙනල්ලා හිටියා. මාසයක් විතර ඉඳලා තමයි ලැබුණේ. ඒ මාසෙ කොච්චර විඳවන්නද? එයා සුගතිය ඉපදී අප්‍රමාණ වෛරකින් තමයි මැරෙන්නේ. අන්න බලන්න. ඔය වගේ මරණ උඩ මැරෙන එකක් දුක. ඒ සත්‍යයන්ගේ ඒ සත්‍යනිකාවල චුති චුත්තවීම තවනතා චුත්ත වෙන භව වේදෝ විනීම අන්තර්ගාන මතුරු දහම් වීම මච්චු මරණ මච්චු නම් වූ මරණය කාලක්‍රියා කාලක්‍රියා කිරීම කන්දානම් වේදෝ රූප වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධයේ විදීම කලේබරස්ස නිච්චේකෝ මාංශකයි නිවත්වීම ජීවිතේන්ද්‍රිය සුපච්ඡේදෝ ජීවිතේන්ද්‍රියගේ සිඳී යාමක් ඇද්ද අයං උද්දත වික්කවේ මරණම් මහණෙනි මේක තමයි මරණය. ඒකට මෙරීම දුකයි. මේ ජීවිතයේ තියෙන වේදනා අවස්ථා ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් මොකද්ද? ඉපදෙන වෙලාව. අනික මැරෙන. මැරෙන. ආයුස්මාච විඥානං යදා කායං ජහන්ති. මේ ශරීරේ පුරා තියෙන උෂ්ණත්වය එක තැනකට. ආයුෂයයි විඥානයයි ඔක්කොම එක තැනකට. ඒතර ශරීරේ පුරා තියෙන මේ උෂ්ණත්වය එක තැනකට ආවම එතන ගිනි ගන්නවා. මහා වේදනාව.
ඉතින් මේ වේදනාව විඳ ගන්න බැරුව තමයි අර සමහරවල් මැරෙනකොට මූත්‍ර යන්නේ මල පහ යන්නේ අර වේදනාව විඳ ගන්න. එතකොට පින්වත්නි අපි දැකලා තියෙනවා මැරෙන පිරිස් දිහා. බොහෝ දෙනෙක් දැනට ඉන්න 95%කටත් වඩා මැරිලා අපායට නොපි. හේතුව මොකද? ඉන්නකම් ගාන සීල භාවනාව කරගෙන හිටියත් මැරෙන වෙලාවේ පාරෙන් හිටලා. ඇයි මැරෙන්න යනකොට මේ ඉතිසාරේ ගිහින් ඉන්න මොකද? මැරෙන්න පාන අදිනකොටම ડોක්ටරා කියන දුවගෙන එනවා ඉන්න නර්ස්ලා. ඇයිද මොකද? මොන ගානවා මැෂින් එක. ඊළඟට ඔන්න ගන්නවා ලේ. තවත් කෙනෙක් ගන්නවා ඉන්ජෙක්ෂන් එක. තේලෙන් කටක් ගන්නවා. මේ නැත්තම් ලේබල් එකක් තියනවා. ඊළඟට දැන් හොඳටම පණයාන් තත්කාල දානවා උත්සිය. ඒ හරියන්නේ නැත්තම් ගන්නවා අර බැලුම් බෝලයක් වගේ එකක් දානවා කට. නේ? දාලා ඒක මේ හුලම් ගන්නවා නතර වෙයි. දැන් නතර වෙන්න යනකොට මොකද කරන්නේ? එක්කෙනෙක් ඇඟලාගෙන ඇවිල්ලා මෙහෙම මොකද කරන්නේ? අර නතර වෙයි කියලා මේ එනහැල්ල මේ ක්‍රියාකාරීත්වයේ හાર્ට් මේව නතර වෙයි කියලා උලංග වලින් මේ ඔක්කොම වෙන්නේ. ඒතර ඒ තලනවා. ඒක නතර වෙන්නේ නැති වෙයි. දැන් එතකොට බලන්න අපිට බස් එකක නැගලා ඩිංගා හිර වෙනකොට මොනතරම් අපහසුද? මధుරික කානුර මොනතරම් අපහසුද? අර වගේ කිලෝ 150ක් විතර මහතෙක් කියන්නේ. අද්දකින් මෙහෙම තවරකට මොන තරම් කැක්කුවක් ඇද්ද? නේ. දැන් අපිට සිද්ධාලේ ප්‍රතිපදාව කොච්චර හරි මේ කරනවා. නේද? කෑගානේ. ඒක මේ වෙලාවක කවුරුත් කෑගානේ. අනන්ත වේදනාව. ඉලයටත් කැඩෙනවා. හරියට වෙනවා. අන්න බලන්න එතකොට කොච්චර වේදනාවක්. දාදාගෙන පුළුවන් මැරෙන්නේම වගේ. එයා දන්නේ මේ මොකක්ද කරන්නේ? දොස්තරලා එක කරන්නේ මෛත්‍රිය. හැබැයි අරයට අනුකූල. බේරුණොත් හොඳයි. බේරුණ නැතුනොත් අනිවාර්යයෙන්ම අපි ක්‍රීතේ දුකේ තුමා. නොකරින්ද බැලෙන් කරන්නත්. මේ දොස්තරලා පාපයක් නැත්තේ මොකද? මෛත්‍රිය. හිතේ මොනවද? මේකගේ හිත වෙනස් වෙලා පලාපායට. කරත් තමයි ආරක්ෂණය. බේර ගන්නවා දාසි මෙත්තජිත්තම උපට්ඨකෙත්තම මෛත්‍රී හිතකින් කරාට පාපය. බලන්න ඒකට මොන තරම්ද අන්තිම වෙලාවේ වේදනාව කිදින්නේ. අන්න හිත වඩලා තියෙන්න ඕන කියන්නේ ඒකට. අපේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. බොහොම සිල්වත් ජීවිතයක් ගත කළා මුළු ජීවිතේම. අපවත් වෙන්න සූදානම් වෙන වෙලාවේ ශිෂ්‍යෝ ටික දෙන්න කියලා කිව්වා. හරියටම මම 9:55ට අපවත්. අපේ දායකයෙක් ඉන්නවා දැන් කුසිත දෙවියලෝ මට ඇවිල්ලා ආරාධනා කරනවා කුසිතට වඩ. ශිෂ්‍යයන්ට අවවාදන ශාසනා කළා මා මේ ආරම්භ කරපු ආරණ්‍ය මේ සේනාසනෙ මුදින් කරගෙන යන්න ඕන. අසමගි වෙන්න එපා කියලා අවවාද දීලා දැන් එළියට ගිහලා කුටිය වටේ ඉඳලා පිරික්කියා. 9:56ට 4 විතර ඇවිල්ලා දොර ඇරලා බලන්න. එහෙම යන්න කියලා ඔක්කොම යවුවා. ශිෂ්‍යෝ ටික වටේට කුටියෙන් එළිය ගිහින් පිරික්කිනවා. මේ හාමුදුරුවෝ දකුණු අත දකුණු කනට තියාගෙන දකුණු කකුල උඩින් වම් කකුල තියාගෙන ඇඟ උඩින් වම් අත තියාගෙන හරියට පිළිමියක් වගේ. අර කිව්ව වෙලාවටම උන්වහන්සේ මේ ජීවිතය අත්හැරලා තුසිතේ මහා දෙවියෙක් වෙනවා. අන්න සීනේ බලය. දෙඟලුවාද වේදනාවෙන්
දැඟලුවේ නැහැ, බඩ ගියේ නැහැ, මූත්‍ර ගියේ නැහැ. ආහාර නිවි යනවා. අන්න ධර්මයේ පුහුණු කරපු ජීවිතවල මොනතරම් බලවත් වේදනාවක් ආවත් එයාට ඒ තුල හිත හදාගන්න. අපි හිතමු කෙනෙක් ඇවිල්ලා අත් දෙක දෙපැත්තට අල්ලගෙන කකුල් දෙක දෙපැත්තට අල්ලගෙන චේන්සෝවක් ගෙනල්ලා ඔළුවේ ඉඳලා දෙකට පලාගෙන යනවා. හැබැයි භාවනාවෙන් හිත වඩපු කෙනෙකුට ඔය තුල හිත හදාන්න පුළුවන්. ඒ තුල උපාදාන වශයෙන් ගන්න. ඒක දුක්ඛාරි සත්‍යයක් වශයෙන් අවබෝධ කරගන්න. කෙනාට වෛර කරන්නේ මේ සසරින් කළ මාගේම විපාකයේ විමානයි. මෙයාමට මෙහෙම කරන්න එන්නේ මට ඉන්න තරහගෙන නෙවෙයි දකින්නේ. මගේ කර්මය මේ ආකාරයෙන් මෙච්ච හින්දා ඒකට හේතු සකස් වුණා විතරයි. කියලා එයාට මෛත්‍රී ගන්න. මෛත්‍රී තරහ එතනත් හිත හදාගන්න. අපිට පුළුවන් දේ වගේ අවස්ථා. බෑ. අන්නේ නම් දක්ෂ වෙන්න ඕනන්නේ. එතකොට මෙරීමත් දුක ඊළඟ අප්පියේ සංපයෝගෝ දුක්ඛෝ අප්‍රියංහා එක්වීම පියේ විප්‍රයෝගෝ දුක්ඛෝ ප්‍රියංගේ වෙන්වීම ප්‍රිය විදියට නොලැබීම කොටින්ම කියනවා නම් සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ රූප වේදනා සංඥා සංඛාර විඥාන යන පංච පාදානස්කන්ධේම දුකයි කියලා. ඔන්න එතකොට දුක්ඛ දෝමනස. එතකොට කායික සහ අනික් සියලුම දුක් වලින් මිදෙනවා කියලා. දෝමනස්සාන කියන්නේ දෝමනස මානසික දුක. මානසික පීඩ. සෝකේ නෙවෙයි මෙතන කියන්නේ. අනික් ඇති වෙන මානසික මොකක්ද? තමන් දැන් විවාහ වෙලා ඉන්නවා තමන්ගේ භාර්යාව තමන්ට කීකරු නැත්නම් තමන්ගේ අම්මා තාත්තා සලකන්නේ නැත්නම් කිසිම ගුණධර්මයක් නැත්නම් අන්න මානසික පීඩනය. ඊළඟට ස්වාමියා අර විදිහම නම් පීඩනය. මේ පෙරේදා ආරණ ඉන්නකොට දෙන්නෙක් ආවා. නෝනායි මහත්තයයි දැන් මේ දෙන්න අපි අඳුරන එක්කෙනෙක් එක්ක කරනවා මේ දෙන්නේ හැමදාම රණ්ඩු. කිසිම සමගියක්. දැන් දෙන්න ආවේ මගෙන් උපදේශ ගන්නට ඇවිල්ලා මහත්තයාගේ වැරදි ටික නෝනා කියනවා නෝනාගේ වැරදි ටික මම පෑ භාගයක් විතර කියනවා. දැන් මට කියන්න දෙන්නේ. දෙන්න කියනවා මම ඉතින්. ඔන්න. ඊට පස්සේ මේ දෙන්නට බණ කිව්වට වැඩක් නැහැ. පෑ දෙකමාරක් විතර කියවගෙන ඉඳලා එයාගේ ටික මට කියලා කියනවා. එනි කියලා අපරාධ වගේ. හැබැයි මම ඒකෙන් හොඳට වටහා ගත්තා කී ජීවිතේ. මෙයාලා කියනවා මුල් කාලේ හිටපු විදිය. දැන් ඉන්නේ. එතකොට ඌවා මානසික තරහ, ආසාව, ක්‍රෝධය, ඉරිසියාව මේ ඔක්කොම මානසික රෝග දෝමනස. එතකොට දුක්ඛ දෝමනස්සාන මත්තංගමාය දුක් දොම්නස් වලින් අත්මිදීම පිණිස. මොකක්ද හේතුව? මේ සතර ප්‍රතිපද. අර කිව්ව යට කී සියලු දුක් වලින් මිදෙන්න හේතු වෙනවා නම් යම් භාවනාවක්. ඒ මොකක්ද? සතර සතිපද. शोकයෙන් මිදෙන්න, පරිදේවයෙන් මිදෙන්න, දුකෙන් මිදෙන්න, දෝමනස්යෙන් මිදෙන්න හේතු වෙන සතර. ඊළඟට ඥායස්ස. අධිගම ඥානය පහළ වීම පිණිස. මොනවාද ඥාන කියන්නේ? දුක්ඛේ ඥානය, සමුදය ඥානය, මාර්ගයේ ඥානය, නිරෝධ ඥානය ආදී ඥාන පහළ කරගන්න යම් භාවනාවක් ඉවහල් වෙනවා නම් ඒ මොකක්ද? සතිපට්ඨාන. අධිගමයි. අධිගම ලැබීම. අධිගමනය කියන්නේ උසස් භාවයකට පැමිණීම.
මාර්ගඵල වලට කියනවා අධිගමනය. එතකොට සෝවාන් ආදී මඟඵල ලබන්න යම් භාවනාවක් හේතු වෙනවා මොකද්ද? සත්තාරු සතිපට්ඨාන. ඥායස අධිගමනය. නිබ්බානස්ස සත්‍ය කිරියාය. නිවන සාක්ෂාත් කර ගැනීම. යම් භාවනාවක් උපකාර වෙනවා නම් ඒ සතිපට්ඨානයි. දැන් පැහැදිලිද? සත්‍යයාගේ විසුද්ධිය පිණිස ඊළඟට දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේවේ දුක්ඛ දෝමනස්සේ නැති කර ගන්නත් නුවණ වඩා ගන්නත් මඟඵල ලබන්නත් නිවන සාක්ෂාත් කරන්නත් යම් භාවනාවක් උපකාර වෙනවාද ඒ සතිපට්ඨාන. කතංච භික්ඛවේ සත්තාරෝ සතිපට්ඨාන. කුමක්ද මහණෙනි සතිපට්ඨාන කියලා භික්ෂුණීන් සති කියන්නේ සිහිය. ප ဋ ාණ පිළිපිළිතුරු. අන්නේ සිහිය පිළිපුවන්නේ යන අර්ථයෙන් සතිපට්ඨාන. ඒතර සිහිය පිළිපුවන ස්ථාන කීයද? හතර. හතර ක්‍රමයක සිහිය පිළිපුවන. අනේ තමයි සතර සතිපට්ඨාන. ඛතමේ චත්තා. කවර හතර? කායේ කායානුපස්සී. ආතාපි සම්පජානෝ සතිමා විදේහි අවිජ්ජා. කායේ ශරීරයේහි කායානුපස්සී විහෙරති. කාය අනුව බලමින් වාසය. ශරීරයේ අනුව බලමින් වාසය. කොහොමද වාසය? ශරීරයේ අනුව බලමින්. ආතාපි සම්පජානෝ කෙලස් තවන වීර්යය. ආතාපි කියන්නේ මොකක්ද ආතාපි? ආතාපි කියන්නේ කෙලස් තවන. ක්ලේශය නැති කරන එක ආතාපි. එතකොට කෙලස් තවන වීර්යයට තමයි ආතාපි. සම්පජා කෙලස් තවන නුවණදී. එතකොට කෙලස් තවන වීරියෙන් නුවණ ආතාපි සම්පජා සති මා විනේය ලෝක. මනාව සිහිනුවණින් රාග දේශ මොහ කය කියන කාරණේ තුල නූපදින ආකාරයට විනයෙහි අවිජ්ජා දෝමනස අවිජ්ජාව හා දෝමනස ප්‍රහාණය. මොකද අවිජ්ජාව කියන්නේ? අවිජ්ජාව කියන්නේ දැඩි ලෝභය. දැඩි මසුරුකම. දෝමනස කියන්නේ තරහ. තරහා ලෝභය ප්‍රහාණය කරමින් කායානුපස්සනාවේ කය අනුව බලනවා. ඔන්න එක සතිපට්ඨානයි. ඒකට කියනවා කායානුපස්සනා සතිපට්ඨානයි. ඊළඟ එක වේදනා සුවේදනානුපස්සී. වේදනාවන් අනුව බලමි. වේදනානුපස්සනාව වල මොනවද මේ වේදනා? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛ මසුඛ. ඒ කියන්නේ අපේ මේ කය ඇසුරු කොට තියෙනා වූ වේදනාව, සිත ඇසුරු කොට පවතිනා වූ වේදනාවේ දැකීම වේදනාව. ඊළඟට චිත්තේ චිත්තානුපස්සී.
සිතේ ස්වභාවයේ බලමින් වාසය එතන ආතාප සම්පජාන සතිමා විනීරති අභිචාරි කෙලස් පවන වීරේ ආනුවණි අවිද්‍යා දෝමනස්ස නූපදවා වේදනාව සිතනමති ලෝකෙ ඊළඟ ධම්මේසු ධම්මානුපස්සී ධර්මතාවනමති ලෝකේ කෙලස් නූපදව නිම්ම මෙන්න මේ කායනුපස්සනා වේදනානුපස්සනා ධම්මානුපස්සනා ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨාන තමයි වඩන්නේ. දැන් මේක පෙර මෙන්න මේ භාවනා හතරේ නිවන් දකින්න. මේ හතරෙන් අවබෝධ කට යුත්තේ සත්‍යය. මේ කියන බෙදිල්ල හරියට ගත්තේ නැත්නම් එයාට ප්‍රතිපත්තානේ වඩන්න බැහැ. ඒ කියන්නේ මේ කියන බෙදිල්ල හරියට ගන්න. සතර සතිපට්ඨානෙන් අවබෝධ කරන්නේ කවුරු කියලාද? සත්‍යය. ඒතර සත්‍යයගෙන විසුද්ධිය තේන්නේ. ඒතර අපි දැන් මුලින්ම අවබෝධ කරමු සත්‍ය කියන්නේ මොකද්ද? මොනවටද සත්‍යය? ඉස්ලාම සත්‍ය කියන වචනේ අර්ථය මොකක්ද? ඔය කනුවර හේතුනේ උපන්තම. කියන්නේ සත්‍ය කියන්නේ සත්‍යයා කියන අර්ථය මොනවද? ආයතන හයක් තියෙන. අන්න ආයතන නැති සත්‍යය තින්න බව මතකයි. ආයතන නැති සත්‍යය ද්වාර විමුක්ත සත්‍ය කියලා කියන්නේ. ආයතන තියෙන සත්‍යයක් තියෙනවා ආයතන නැති සත්‍යයක්. ද්වාරක සත්‍යයක් තියෙනවා ද්වාර විමුක්ත සත්‍යයක්. ඔය කියන්නේ යමුරට යනකොට දැනගන්න. අසංජි සත්‍ය. මේ පාදමාත්‍ර මොකද කියන්නේ? සත්‍යයක් කියන්නේ සත්‍ය කියන්නේ. නාම රූප දෙකෙන් යුක්ත ජීවය. නාම රූප දෙකෙන් යුක්ත ජීවය. දැන් නාම රූප දෙක නැති නාමයේ විතරක් තියෙනවා. එතකොට රූපේ විතරක් තියෙන සත්‍ය. නාම රූප දෙකම තියෙන සත්‍ය. ඒකෝ කියන නාම රූප දෙකම තියෙනවා කිව්වොත් ඇයි නාම විතරක් තියෙනවා. ඒ කවුද කියලා පස්සේ දැනගන්න. එක පාට ගැඹුරට මම යන්නේ නැහැ මෙයාලා ඇදගෙන ගිහලා නා. මේ පාදමහත්ය කිව්වලින් අහන්නේ. සත්‍ය කියන්නේ ඇලීම. සත්‍යයා කියන්නේ සත්‍ය කියලා කියන්නේ ඇලෙන. එක තැනකදී අහනවා බුදු පියාණන් වහන්සේ කියන ස්වාමීන් මේ සත්‍යයා සත්‍යයා. සත්‍යයා කියන්නේ සත්‍යයා කියන්නේ ඇලීම. සත්‍යයා කියන්නේ ඇලීම. එහෙනම් බුදුරජාණන් වහන්සේ සත්‍ය කොටසටයි රහතන් වහන්සේලායි ඇයි සත්‍ය භාවයෙන් නිදහස් ඇලීම නැති. එහෙනම් සත්‍ය කියන්නේ ඇලීම. මොනවටද? මොනවටද? මොකද? පංච උපාදානස්කන්ධයක ඇලීම. පංච උපාදානස්කන්ධය භවයේ මොනවටද? පංචස්කන්ධය. පංච උපාදානස්කන්ධය. පංචස්කන්ධයට ඇලීම තමයි පංච උපාදානස්කන්ධය. ඒතර ඇලෙන්නේ පංචස්කන්ධය. ඔන්න සත්‍යය කියලා කියන්නේ පංචස්කන්ධය කියන කතාවට වඩා ගන්න ඕන කොහොමද? ඇලීම සත්‍ය මොනවටද? ස්කන්ධයකට ඇලීම. පංචස්කන්ධය නෙවෙයි ගන්නෙ. ස්කන්ධයකට ඇලීම. මේ පංචස්කන්ධේ පහම නැති සත්‍යෝ ඉන්නේ නැහැ. පංචස්කන්ධයකට ඇලීම කිව්වොත් එහෙම පංචස්කන්ධික සත්‍යෝ විතරයි. පංචස්කන්ධේ නැති සත්‍යොත් ඉන්නවා. ඒ කියන්නේ පංචස්කන්ධේ හතරක් තියෙන සත්‍යෝ ඉන්නවා.
එකක් තියෙන සත්‍යය තියෙනවා. ස්කන්ධ. ඒක නිසා පංචස්කන්ධය කියන එක නෙවෙයි ගන්න අපි මොකක්ද? ස්කන්ධයකට ඇලීම සත්‍යය කියලා. ස්කන්ධය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ කියන අර්ථයෙන් සත්වය තුන් කොටසකට බෙදනවා. මේ ටික හරියට ඔළුවට ගත්තේ නැත්නම් ඉදිරි ගමනක් නැති බව මතක තියාගන්න. නිදි කිර කිරා ඉන්න කට්ටිය නිදි කිර කිරා ගන්න නෙවෙයි නිදෙන් නැගිටලා. ස්කන්ධ සත්වය තුන් කොටසකට බෙදෙනවා. මොනවද තුන? ඒකෝකාර, අතෝකාර, බොහොම ඒකෝකාර සත්‍ය, චතුෝකාර සත්‍ය, පංචෝකාර සත්‍ය කියලා. තේරුණා? නම් අතර විතරක් තියෙනවා. හොඳයි, මෙතන ඉන්න ඒකෝකාර සත්‍ය අතොස්සන් මෙතන චතුෝකාර සත්‍ය අතොස්සන් කවුරුත් නැහැ. පංචෝකාර සත්‍ය අතොස්සන් ටික දෙනෙක් ඉන්නවා නේ. ටිකක් වත් ඒ ඉස්සලා මේ මොනවද කියනවා? ඒකෝකාර කියන්නේ එක ස්කන්ධයක්. චතුෝකාර කියන්නේ ස්කන්ධ හතරක්. පංචෝකාර සත්‍ය කියන්නේ ස්කන්ධ පහක්. ස්කන්ධ පහ නම් දන්නවද මොනවද? රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. ඔය පහම ඇති සත්තු පංචෝකාර සත්‍ය කියලා. තේම එහෙනම් අපි රූපේ තියනවාද? ඔව් මේ තියෙන්නේ මොකද්ද? රූපස්කන්ධය. පටවිසි රූපේම කාය තුල. ඒකේ ගෝචර රූප හැර. ඊළඟට මේ රූපය අසුර කොට සිත නැද්ද? සිත කියන්නේ විඥානය. විඥානය. මේ රූපය හා එකතු වෙන වෙලාවේ එතන හට ගන්න රූපයයි හිත එකතු වෙන. ඒ කියන්නේ විඥානයයි රූපය එකතු වෙනාල එතන හට ගන්න වේදනාව. ඔය රූපයේ තියෙනවා හිත තියෙනවා. ඒ දෙක තියෙන වෙලාවේ ඔන්න වේදනාව. ඒක ආවේ නැත්තම් ඔය විදිහට අඹරන්නේ නැහැ. දරක් වගේ තියෙන. අඹරවන්නේ වේදනාව තියෙනවා. ගන්න වේදනාව. ඊළඟට සිතට එන දේවල් අඳුනා ගැනීමට සංඥාවක්. සංඥාස්ක සංකාර කියන්නේ නැවත නැවත ඒ ගැන සිතුවිලි උපාදනය. ඒ ගැන නැවත නැවත හිතන එක සංකාර. එතකොට දැන් අපි නම් ඔය පහම නැද්ද? රූපේ තියෙනවා කය. සිත තියෙනවා විඤ්ඤාණ. වේදනාව තියෙනවා වේදනාව. ආයතනයන්ට එන්නා වූ අරමුණු අඳුන්වන සංඥාව තියෙනවා සංඥා. ඒ අඳුනාගත් සංඥාවට අනුව නැවත නැවත චේතනා පහළ කරනවා. සිත් පහළ කරනවා. ඒ සංකාර. එතකොට අපි ළඟ පහම තියෙනවා. ඒක නිසා අපි අයි තියෙනවා පංචෝකාර සත්‍ය. මේ ලෝකේ පංචෝකාර සත්‍යෝ කී දෙනෙක්? කීයද? මේ පාදකම කියනවා 26. ඒක හරියි. 11 කාම භූමියයි අපාහතරේ ඉන්න හැම සත්තු ළඟම පංචස්කන්ධය. දිව්‍ය ලෝක 6 ඉන්න සත්තු ළඟ පංචස්කන්ධය තියෙනවා. මනුෂ්‍ය ළඟ පංචස්කන්ධය. එතකොට එතන 11යි. රූපාවචර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා රූපාවචර. ඒකින් අසඤ්ඤ ලෝකේ හැර ඊතුරු බ්‍රහ්ම ලෝක 15යි. ඒතර 15යි කාමාවචර ලෝක 11යි 26යි. පංචවෝකාරික සත්‍යෝ 26 දෙනෙක්.
පැහැදිලිද? ඒතර ඔය විදිහය දෙනවා ගෙන් ප්‍රේතයින්ද නිරිසත්තුන්ට තිරිසන් සත්තුන්ට ඇතැම් අසුරයන්ට නිවන් දකින්න අනිත් සත්‍යයන්ට පුළුවන්. අනිත් සත්‍යයන්ට පුළුවන්. එතකොට දැන් එක පැහැදිලිද චතුෝකාර සත්‍යෝ කියලා කියන්නේ කවුද? රූපය නැති වේදනා සංඥා සංඛාර විඥාන කියන සත්කාරෝ අරූපිනෝ කන්දා සතර අරූපස්කන්ධ විතරක් ඇති සත්‍ය. එයාලට හයක් ඒකව අරූප බ්‍රහ්ම විඥාන ඡායතන ආකින්චඤ්ඤායතන ආකාසඤ්ඤායතන නිවසඤ්ඤායතන කියන මේ සත්‍යයන්ට රූපේ නැහැ. ඒතකොට ඒ සත්‍යය කියන මොනෝක චතුෝකාර සත්‍ය. තේරුණාද? මේ දෙතිල්ල හොඳට ගන්න ඕනේ. ඒකෝකාර සත්‍යෝ ප්‍රතියන්නේ රූපස්කන්ධය විතරයි. වේදනාව නැහැ, සංඥාව නැහැ, සංකාර නැහැ, විඥාන නැහැ. හිතක් නැහැ, හිතුවිලි නැහැ, කය විතරයි. දැන් ඔය කනුවක තියෙනවා, කනුව තියෙනවා කොහෙද? එහෙමත් සත්තු ඉන්නවා. ඒ සත්තු කොහෙද ඉන්නේ? අසංජය. අපි නිින්ද ගියාම ඔය අපේ මස් කුට්ටිය ඇඟ කොහෙද තියෙන්නේ? ඔය වගේ එහෙම තියෙනවා. ඒ කර්ම පිරුණාම ආයෙත් ඒ චුත වෙලා අපායන යන්න පුළුවන්. දැන් පැහැදිලිද එතකොට? අසංජ සත්‍යෝ ඒකෝකාර සත්තු අරූප බ්‍රහ්ම ලෝක හතරේ සත්‍යෝ චතුෝකාර සත්‍යෝ රූපාවචර බ්‍රහ්ම ලෝක 15යි කාමාවචර භූමි 11යි පංචවෝකාර සත්‍ය. එතකොට අසංජ සත්‍යයන්ට නම් කවදාවත් මඟපල් ලබන්න බෑ, නිවන් දකින්න බෑ. ඊට පස්සේ අරූපී සත්‍යයන්ට සෝවාන් වෙන්න බෑ, සකදාගාමී අනාගාමී රහත් වෙන්න පුළුවන්. ඇදිනේ සෝවාන් වෙන්න බෑ, සකදාගාමී අනාගාමී රහත් වෙන්න. සෝවාන් වෙන්න බණහන් නෙමෙයි, බණහන් නෑ. ඒකද සෝවාන් වෙන්න. ඒ කියන්නේ එහෙදි සෝවාන් වෙන්නේ. මේ ලෝකෙ ඉඳලා සෝවාන් වෙලා හෙට කියලා තින්න. එතනින් උනර කියන්නේ. ඒ කියන්නේ සකදාගාමී අනාගාමී රහත් වෙන්න පුළුවන්. එහෙ ඉඳලා. ඒ කියන්නේ ඒ භූමියේ මේ බුදුජනම ඉඳලා ඒ භූමියට ගියාට පස්සේ එයාට සෝවාන් වෙන්න බෑ කියන්නේ. ඒ භූමියේ ඉඳලා එතනින් උඩට යන්න නම් සෝත ප්‍රසාදේ ප්‍රසාදා කන නැහැ. සෝත ප්‍රසාද. ඔව්. ඕන නැහැ. බණා කරන්නේ ඒ රූපයක් නේ. කන කියන්නේ රූපස්කන්ධයද මේක නේ. එතකොට දැන් පැහැදිලි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අරූපී බඹ ලෝකේ සහ අසංඥ ලෝකේ අභව ඒ තැන් වල ඉපදෙන්න එපා කියලා. හැබැයි කර්ම සමාදානෙමුත් ඉපදෙන්න වෙනවා. ඉතින් නිවන් දකින්න පුළුවන් පංචවෝකාර සත්‍යයන් ඒකෙත් අර නිරිසත්ත්වයන්ට තිරිසන් සත්‍යයන්ට අසුර ප්‍රේතයින් නිවන් දකින්න. අසුරයන්ට ඇතැම් අසුරයන්ට ප්‍රේත ගතික විනීපාතික අසුරයන්ට බෑ, දේව ගතික අසුරයන්ටයි, දෙවියන්ටයි, මිනිසුන්ටයි, බ්‍රහ්මයන්ටයි විතරයි නිවන්. දැන් එතකොට පැහැදිලිද? හරි. එහෙනම් දැන් නිවන් දකින්න නම් මොනෝය පංච උපාදානස්කන්ධය මේ පංච උපාදානස්කන්ධය ඉවත් කරන්න. ඒ කියන්නේ මේ ස්කන්ධ පහට ඇලීම තමයි. දැන් එතකොට මේ ස්කන්ධ පහ ගැන තමයි භාවනා කරනවා කියලා බලන්න. මේ පහ ගැන. භාවනාවට පෙර මේ ටික දැනගන්න. එහෙනම් ඔන්න රූපස්කන්ධය ගැන බලනවා මොකෙද? කායයන්. රූපේ කෙරෙහි යම්තාක් ඇලීමක් ඇතනම්
කායानुපස්සනාව නිමා වෙනකොට රූප තණ්හාව රූපී දුරු. තේරුණා? රූප තණ්හාව දුරු කරන්න රූපේ ගැන වඩනවා කායය. ඊළඟට වේදනාව කෙරෙහි තියෙන තණ්හාව දුරු කරන්න මොකද කරන්නේ? වේදනානුපස්සනාව වඩනවා. ඊළඟට චිත්තය කියන්නේ සිත කියන්නේ විඥානය. ඒතර සිත නම් වූ විඥානයේ කෙරෙහි යම්තා තණ්හා මාන දෘෂ්ටියක් ඇද්ද? ඒ දුරු කිරීම පිණිස චිත්තානුපස්සනාව වඩනවා. පැහැදිලිද? දැන් එතකොට සත්‍යයගේ ස්කන්ධ කීයටද? අර 1යි 4යි 5යි තියෙන සත්තු ඉන්න 1යි 4යි වැඩක් නැහැ නිවන් දකින්න. දැන් 5 අපිට තියෙන දැන් 5 ගැන දකින්න ඕන. ඒතර 5න් කීයක් ගැන දකින්න භාවනා කිව්වද? රූපේ පිළිසිඳ දකින්න කායනුපස්සනාවයි, වේදනාව පිළිසිඳ දකින්න වේදනානුපස්සනාවයි, චිත්ත පිළිසිඳ විඥානයේ පිළිසිඳ දකින්න චිත්තානුපස්සනාවයි. තව කීයක් තියෙනවද? දෙකයි. මොනවද දෙක? සංඥා සංකාර ඔය දෙකෙන් දකින්නේ ධම්මානුපස්සනාව. ඔය පහම පිළිබඳව ධම්මානුපස්සනාවෙන් දකිනවා. ඔය ටික දැක්කගෙන පංච උපාදානස්කන්ධ සත්‍ය දැක ආන්වේ සත්‍ය බුද්ධල භාවයෙන් මිදෙනවා. මේ පංච උපාදානස්කන්ධය නැත්තම් මේ පහට ඇලීම ඉවත් කළායින් පස්සේ එයා මේ පහට තමයි ලෝකය. මේ පහට තමයි සත්‍යය කියන්නේ. මේ පහට තියෙන ඇල්ම කඩපු ගාම මෙයා මොකද වෙන්නේ? සත්‍ය භාවයෙන් මිදෙනවා. එහෙනම් එයා මොකද වෙන්නේ? කෙලින්ම සත්‍ය ලෝකයක් තමයි. එතකොට කාම භූමි, රූප භූමි, අරූප භූමි මේ ඔක්කොම සත්‍ය ලෝක. මේක අත්තරිනවා කියන මොකද වෙන්නේ? එයාගේ සිත මේ පහත් අරිනකොට සිත කියන විඥානය පවතින්නේ නැහැ. ඒතකොට මේ ඔක්කොම අත්තරිය අපස මොකද වෙන්නේ? පරිනිබ්බන්ති අනාසව. පිරිනිවනටපත් වෙනවා. දැන් අපිට ඕනේ එතෙන්ට යන්නද? ඇයි එතෙන්ට යන්නේ? මේ පහ පවත්නකොට තියෙන දුක නැති කරා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ නැමැති මේ ලෝකයේ දුක නිසා මේ මිදෙන්නයි සතර සතිපට්ඨාන. දැන් එහෙනම් තියෙන්නේ අපිට මොකද්ද? සතිපට්ඨානෙ ආරම්භ කරන්න. ඉස්සල්ලාම මොකද්ද කරන්නේ? රූප තණ්හාව දුරු කරන්න කාරණා. තේරුණා? දැන් එනම් ඕන තැනට අපි ආවෙත්. දැන් එහෙනම් ඉතින් එහාට යන්න තියෙන්නේ කායනුපස්සන සතිපට්ඨානෙ ආරම්භ කරන්න. ඇයි මේ දුකක් පවතිනවා කියන කාරණය අපි දැන් තේරුම් ගත්තා. දැන් එහෙමනම් තව මේක ගැන ගැඹුරින් වටහාගෙන සතර සතිපට්ඨානේ මුල ඉඳලා සතර සතිපට්ඨානේ කායනුපස්සනාවේ තියෙනවා භාවනා 14ක්. ඒතොර එකින් එක තමයි යන්න තියෙන්නේ. වේදනානුපස්සනාවේ 9ක් තියෙනවා. චිත්තානුපස්සනාවේ 16ක්. දවස් දෙක කරුණා නේ? බෑ. එතකොට මේක අඛණ්ඩව අපි ටික ටික වඩාගෙන යනවා. එහෙනම් ආරම්භයට අවශ්‍ය අවබෝධය දැන් ලැබුණා. දැන් තව ඉදිරියට එක්කම සාකච්ඡා කරලා අපි භාවනා කරමු. දැන් එහෙනම් දවල් දානේ වළඳන වෙලාව ලැබෙන්න තියෙන නිසා දවල් දානේ වළඳලා අපි ඥාන සම්බන්ධ වෙමු. සෑම දිනකටම ලෝකෝත්තර නිවන් සැනසෙල්ල වේවා කියලා ප්‍රාර්ථනා. මේ ධර්ම ශ්‍රවණමේ කුසලයෙන් ජවන ප්‍රඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝ රැකවරණයි.